ප්‍රාචීන විද්‍යාර්ථී ප්‍රිය ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේ ප්‍රිය ශිෂ්‍ය දරුවනි ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා එක්ව DP Education අධ්‍යාපනික සත්කාරක වැඩසටහන මගින් කරගෙන යනු ලබන ප්‍රාචීන විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපනික දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් කරගෙන යනු ලබන මේ ප්‍රාචීන විභාග ආධාරක පාඩම් මාලාවේ ප්‍රාචීන පණ්ඩිත උපාධි අවසාන පන්තියේ පාලි විෂයට අදාළව 4 වෙනි ප්‍රශ්න පත්‍රය ප්‍රාකෘත පාඩම් මාලාවෙන් තමයි අපි ඔබව හමුවන්නේ. එතකොට අපි මේ වනතෙක් ප්‍රාකෘත භාෂාවට අදාළව භාෂා ඉතිහාසය, භාෂා පවුල්, ඒත් එක්කම ඒ තුලින් ඇති වුණා වූ භාෂා ප්‍රභේද, භාෂාවන්හි ඇති විවිධ විශේෂතා පිළිබඳව කතා කරගෙන යන ගමනේදී අපි පසුගිය පාඩමෙනුත් කතා කරගෙන ආවේ මේ ප්‍රාකෘත භාෂාවල පූර්ව ක්‍රියාපද සාධනය මොන වගේ සිද්ධ වෙනවද කියලා. අපි මේ වෙනකොට මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය, පයිසාචී ප්‍රාකෘතය සහ අවසානයේදී අපි සෞරසේනී ප්‍රාකෘතයේ පූර්ව ක්‍රියාපද සාධනය පිළිබඳව තමයි කතා කරගෙන ආවේ. එතකොට මෙතනදී අපි බලමු මේ පූර්ව ක්‍රියාපද සාධනය ඉදිරියට කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මොකද පාලි සහ සංස්කෘත භාෂාවල නම් ත්වා ප්‍රත්‍යාන්ත සහ ය ප්‍රත්‍යාන්ත කියන දෙකෙන් පමණයි පූර්ව ක්‍රියාපද සාධනයක් සිද්ධ වෙන්නේ. නමුත් ප්‍රාකෘත භාෂා මේ විවිධ භාෂාවන් සමග සම්මිශ්‍රණය වීම මගින් එකම ධාතුවට පූර්ව ක්‍රියාපද විවිධ ස්වරූපයෙන් ලැබෙනවා. රූප බහුලතාවයක් තියෙනවා, රූප විවිධත්වයක් තියෙනවා. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් මේ පූර්ව ක්‍රියාපද සාධනය කියන එක. ඒක නිසා අපි බලමු ඉදිරියට කොහොමද මේ පූර්ව ක්‍රියාපද සාධනය සිද්ධ වෙන්නේ කියලා. මාගධී ප්‍රාකෘතයෙහි පූර්ව ක්‍රියා ප්‍රත්‍ය වශයෙන් ත්වා යන්නට දානි ප්‍රත්‍ය යෙදී ඇත. ත්වා ප්‍රත්‍යස්ය ස්ථානයේ දානි ඉත්‍යය මාදේශේ භවති. දානි ප්‍රත්‍ය කෘත්වා කරිදානි සහ්‍ය සොඩ්ඩා ශහිසානි. උපසර්ගයක් මුලින් යෙදුණු ධාතුන් කෙරෙන් පරව යෙදී ඇත්තේ ප්‍රත්‍ය බව පහත සඳහන් උදාහරණ තුලින් පෙනේ. නිවේද්‍ය නිවේදි ප්‍රවිශ්‍ය පවිෂ අර්ධමාගධියේ හෙවත් ආර්ෂ ප්‍රාකෘතයේද පූර්ව ක්‍රියාපද සාධනයේදී ත්වා ප්‍රත්‍යයට විවිධ ප්‍රත්‍ය එකතු වී ඇත. එහිදී ට්ටු, ඉත්තා, චා, යා යන ප්‍රත්‍ය බහුලව යෙදී ඇත. අට්ටු, කට්ටු, සහට්ටු, අවහට්ටු, ඉත්තා, වන්දිත්තා, නමංසිත්තා, එච්චා, කිච්චා, නච්චා, සොච්චා, ඉයා, පරජානියා, දාරුහියා. මෙන්න මේ වගේ පූර්ව ක්‍රියාපද. එතකොට අනිකුත් ප්‍රාකෘතයන්ට වඩා මේ මාගධී ප්‍රාකෘතයේ පූර්ව ක්‍රියා ප්‍රත්‍ය වශයෙන් සංස්කෘත ත්වා ප්‍රත්‍යයට දානි කියන ප්‍රත්‍යය තමයි යෙදිලා තියෙන්නේ. ත්වා ප්‍රත්‍යස්ය ස්ථානේ, ත්වා ප්‍රත්‍ය යෙදෙන ස්ථානයන්හි දානි ඉත්‍යය මාදේශේ භවති. ත්වා ප්‍රත්‍ය යෙදෙන ස්ථානයෙහි මාගධී ප්‍රාකෘතයට අදාළව දානි කියන මේ ප්‍රත්‍ය පූර්ව ක්‍රියා ප්‍රත්‍ය ආදේශ වෙන බව සඳහන් වෙනවා. එතකොට දානි ප්‍රත්‍ය කෘත්වා කරිදානි සහ මේ කෘ ප්‍රත්‍ය කිරීමෙහි කෘත්වා සංස්කෘත, කරිදානි මාගධී ප්‍රාකෘත, සහ්‍ය සංස්කෘත, සොඩ්ඩා සහිෂානි කියන පද දෙකම යෙදෙනවා මේ දානි ප්‍රත්‍ය සමග. එතකොට උපසර්ගයක් මුලින් යෙදුණු ධාතුන් කෙරෙන් පරව යෙදී ඇත්තේ ප්‍රත්‍ය භව පහත සඳහන් උදාහරණ තුලින් පෙනේ. දැන් උපසර්ගයක් මුලින් යෙදුණු ධාතුන් කෙරෙන් පරව යෙදී ඇත්තේ ප්‍රත්‍ය. නිවේද්‍ය සංස්කෘත,
निवेदि प्राकृत प्रविश्य संस्कृत पिविस पविश प्राकृत मागधी प्राकृते ඔන්න විදියට යෙදෙනවා. අර්ධමාගධියේ හෙවත් ආර්ෂ ප්‍රාකෘතයේ අර්ධමාගධියටම තමයි ආර්ෂ ප්‍රාකෘතය කියලා කියන්නේ. ආර්ෂ ප්‍රාකෘතයේදී పూర్ව ක්‍රියාපද සාධන කාර්යයේදී ත්වා කියන සංස්කෘත ප්‍රත්‍යයට විවිධ ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා. ත්වා ප්‍රත්‍යයට විවිධ ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා. එහිදී අට්ටු ඉත්තා අච්චා යා කියන ප්‍රත්‍ය බහුලව යෙදලා තියෙන බව පේනවා මේ අර්ධමාගධියේදී. අට්ටු කට්ටු සහට්ටු අවහට්ටු ඉත්තා කියන ප්‍රත්‍යයේදී වන්දිත්තා නමංසිත්තා අච්චා කියන ප්‍රත්‍යයේදී කිච්චා නච්චා සොච්චා වැනි වචන. ඊයා ප්‍රත්‍යයේදී පරජානියෝ දාරුහියා වැනි ප්‍රත්‍ය. එතකොට මාගධී ප්‍රාකෘතය කියලා කියන්නේ పూర్ව ක්‍රියා ප්‍රත්‍ය වශයෙන් සංස්කෘත ත්වා කියන ප්‍රත්‍යයට දානි කියන ප්‍රත්‍ය යෙදෙන ආකාරය. දානි කියන పూర్ව ක්‍රියා ප්‍රත්‍ය. ඒක සඳහන් කරනවා ප්‍රාකෘත ව්‍යාකරණයෙහි ත්වා ප්‍රත්‍යස්ය ස්ථානේ දානි ඉත්‍යයම ආදේශේ භවති. දැන් ත්වා ප්‍රත්‍ය යෙදෙන ස්ථානය වල දානි කියන මේ ප්‍රත්‍ය යෙදෙන බව. දානි ප්‍රත්‍ය යෙදෙන තැන් වල දැන් කෘ ධාතුවේ කෘත්වා කරිදානි කොට සහ්‍ය සහ් ධාතුවේ සහ්‍ය සොඩ්ඩා සහිසානි කියන పూర్ව ක්‍රියාපද රූපයන් නිර්මාණය වෙනවා. එතකොට මේ සෝපසර්ග ධාතුන් කෙරෙන් පරව උපසර්ගයක් මුලින් යෙදුණු ධාතුන් කෙරෙන් පරව යෙදිලා තියෙන්නේ ඊ ප්‍රත්‍ය. එතකොට ඒ බව මේ උදාහරණ තුලින් පේනවා. මෙතන උපසර්ගය නි නිවේද්‍ය ඊ ප්‍රත්‍ය සමග නිවේදී එතන තියෙන්නේ ඊ ප්‍රවිශ්‍ය කියන තැන ප්‍ර උපසර්ගය పూర్ව විශ් ධාතුව ප්‍රවිශ්‍ය පවිෂ එතනත් ඊ තමයි යෙදලා තියෙන්නේ. එතකොට අර්ධමාගධී හේවත් ආර්ෂ ප්‍රාකෘතයේදී పూర్ව ක්‍රියාපද සාධනයේදී ත්වා ප්‍රත්‍යයට විවිධ ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා. ත්වා ප්‍රත්‍යයට විවිධ ප්‍රත්‍ය එකතු වීම තුළින් එහිදී අට්ටු එත්තා වෙච්චා ඊයා යන ප්‍රත්‍ය බහුලව යෙදලා තියෙනවා. අට්ටු කියන තැන අට්ටු ප්‍රත්‍ය කට්ටු සහට්ටු අවහට්ටු. ඉත්තා කියන තැන වන්දිත්තා නමංසිත්තා. ඉච්ඡා කියන තැන කිච්චා නච්චා සොච්චා. ඊයා කියන තැන පරජානියා දාරුහියා. මෙතනින්දි මේ පේන්නේ මුලිනුත් කතා කරා මේ විවිධ භාෂාවන්ගේ සම්මිශ්‍රණයන් හා එකතු වීම නිසා పూర్ව ක්‍රියාපද සාධනය සංකීර්ණයි කියලා ප්‍රාකෘත භාෂාවල. එතනදී මේ විවිධ රූප බහුලතාවය රූප බාහුල්‍යතාවය සහ රූපයන්හි අනේකත්වය විවිධත්වය නිසා ප්‍රාකෘත භාෂාවන්හි මේ పూర్ව ක්‍රියාපද සාධනීය විවිධාකාරයි. ඒතර මාගධී ප්‍රාකෘතයේ එක ආකාරයකට වෙනකොට අර්ධමාගධියේ තව ආකාරයකට. ඒ කියන්නේ ප්‍රාකෘත භාෂාවන්ගෙන් භාෂාවට పూర్ව ක්‍රියාපද සාධනීය වෙනස් කියන කාරණේ තමයි මෙතෙන්දී සඳහන් කළ යුතු වෙන්නේ. බලමු ඉදිරියට. ඉහත උදාහරණය කෙරෙහි අවධානය යොමු කිරීමේදී ආර්ෂ ප්‍රාකෘතයේදීද විවිධ නයින් పూర్ව ක්‍රියාපද නිර්මාණය වී ඇති බව පැහැදිලි වේ. කෘත්වා යන්න කට්ටු යනුවෙන් එහි විවහාරයට පැමිණ තිබේ. වන්දිත්වා යන සංස්කෘත රූපයෙහි වකාරයේ ලොප්වීමෙන්
වන්දිත්තා යන රූපය නිර්මාණය වී තිබේ. ත්වා තු තූනං ටු යති යන ප්‍රත්‍යය අශෝක ප්‍රාකෘතයෙහි පූර්වක්‍රියා ප්‍රත්‍ය වශයෙන් යෙදී ඇති බව ත්වා ආරහිත්වා තු සුතු ජානිතු ආලභිතු තූනං අභිවාදේ තූනං ටු කටු ය සංඛය සජාය ති විදිනිති උපජිති යන උදාහරණ තුලින් පෙනේ. ගිර්නාර් සෙල්ලිපියේදී අත්පා යන්න පූර්වක්‍රියා ප්‍රත්‍ය වශයෙන් යෙදී ආරභිත්වා යන්න නිර්මාණය වී ඇති අතර මාන්සේරා කල්සී ජව්ගඩා යන ශිලාලේඛනයන්හි එන ආලභිතු යන පූර්වක්‍රියා පදය තු යන ප්‍රත්‍ය යෙදීමෙන් සෑදී ඇත. එසේම සුතු යන පූර්වක්‍රියා පදය ශ්‍රුත්වා සුත්වා සුතු යනුවෙන් සම්ප්‍රසාරණ රීතිය ඔස්සේ නිෂ්පත්තිය සිදු වී ඇත. එහෙත් බාබ්රු ශිලාලේඛනයේ අභිවාදේ තූනං යන පදයෙහි පූර්වක්‍රියා ප්‍රත්‍ය වශයෙන් තූනං යෙදී ඇත. මීට අමතරව නැගෙනහිර ප්‍රාකෘතයෙහි කෘත්වා යන පූර්වක්‍රියා පදය කටු වශයෙන් යෙදී තිබේ. එසේම ති ය යන ප්‍රත්‍යයද ඒ අතර දක්නට ලැබේ. දැන් මේ උදාහරණ ඉහත උදාහරණ දිහා බැලුවාම අපිට ඒ අවධානය යොමු කිරීමේදී පේනවා අර්ධමාගධිය හෙවත් ආර්ෂ ප්‍රාකෘතයේ විවිධ නයින් විවිධ ක්‍රමවලින් පූර්වක්‍රියාපද නිර්මාණය වෙලා තියෙනවා කියන කාරණය. එතකොට කෘත්වා කියන පූර්වක්‍රියාපදය සංස්කෘත පදය කට්ටු යනුවෙන් ආර්ෂ ප්‍රාකෘතයේදී යොදාගෙන තියෙනවා, විවහාරයට පැමිණිලා තියෙනවා. එතකොට වන්දිත්වා කියන මේ සංස්කෘත රූපයෙහි වකාරය ලොප්වීමෙන් වන්දිත්තා යන රූපය නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ත්වා තු තූනං ටු යති කියන ප්‍රත්‍යය ත්වා තු තූනං ටු යති කියන ප්‍රත්‍යය අශෝක ප්‍රාකෘතයේ පූර්වක්‍රියා ප්‍රත්‍ය වශයෙන් යෙදී තියෙන බව අපිට පේනවා මෙන්න මේ උදාහරණ වලින්. ත්වා තු තූනං ටු යති කියන පද. එතකොට පා ආරභිත්වා තු පා ආරභිත්වා තු සුතු ජානිතු ආලභිතු තූනං කියන තැන අභිවාදේ තූනං ටු කියන ප්‍රත්‍යයත් සමග කටු ය කියන ප්‍රත්‍යයත් සමග සංඛය සජාය ති ප්‍රත්‍යයත් සමග විජිනිති උපජිති යන උදාහරණ යොදාගෙන තියෙනවා. එතකොට අශෝක ප්‍රාකෘතයේ පූර්වක්‍රියා ප්‍රත්‍ය කිහිපයක් තියෙනවා. පා තු තූනං ටු යති කියන ප්‍රත්‍ය. එතකොට උත්පා ආරභිත්වා තු සුතු ජානිතු ආලභිතු තූනං කියන තැන අභිවාදේ තූනං ටු කටු ය සංඛය සජාය ති විජිනිති උපජිති යන උදාහරණ තුලින් ඒ කාරණය අපිට මනාව පැහැදිලි වෙනවා. ගිර්නාර් සෙල්ලිපියේදී බොහොම වැදගත් ප්‍රාකෘත සෙල්ලිපියක්. ගිර්නාර් සෙල්ලිපියේදී මේ අත්පා කියන පූර්වක්‍රියා ප්‍රත්‍ය වශයෙන් යෙදිලා තියෙනවා. එතකොට ඉහතින් අපි සඳහන් කරපු මේ ආරභිත්පා කියන පදය එයින් නිර්මාණය වෙලා තියෙනවා. මාන්සේරා සහ කල්සී සහ ජව්ගඩා කියන ශිලාලේඛන. මාන්සේරා කල්සී සහ ජව්ගඩා කියන මෙන්න මේ ශිලාලේඛනයන්හි එන ආලභිතු කියන පූර්වක්‍රියා පදය. ආලභිතු කියන පූර්වක්‍රියා පදය තු යන ප්‍රත්‍ය යෙදීමෙන් සෑදිලා තියෙනවා. ඒ වගේම තමයි සුතු යන පූර්වක්‍රියා පදය. සුතු යන පූර්වක්‍රියා පදය
ශ්‍රුත්වා සුත්වා සුතු යනුවෙන් සම්ප්‍රසාරණ රීතිය ඔස්සේ නිෂ්පත්තිය සිදු වෙලා තියෙනවා. සුතු කියන ක්‍රියාපදයේ ශ්‍රුත්වා සුත්වා සුතු යනුවෙන් සම්ප්‍රසාරණ රීතිය ඔස්සේ නිෂ්පත්තිය සිදු වී තියෙනවා. නමුත් බාබ්‍රෝ කියන ශිලාලේඛනයේ මේ බාබ්‍රෝ කියන ශිලාලේඛනයේ අභිවාදේතුණං යන පදයේ పూర్ව ක්‍රියා ප්‍රත්‍ය වශයෙන් තූණං කියන ප්‍රත්‍ය යෙදিলা තියෙනවා. අභිවාදෙත්වා කියන එක අභිවාදේතුණං කියලා මේ බාබ්‍රෝ ශිලාලේඛනයේදී සඳහන් වෙනවා. ඒ වගේම තමයි මිට අමතරව නැගෙනහිර අශෝක ප්‍රාකෘතේ කෘත්වා කියන పూర్ව ක්‍රියාපදය නැගෙනහිර අශෝක ප්‍රාකෘතයේ මේ කෘත්වා කියන పూర్ව ක්‍රියාපදය කටු වශයෙන් යෙදিলা තියෙනවා. ඒ වගේම මේ ති යන ප්‍රත්‍ය ති ය කියන ප්‍රත්‍ය දෙක ඒ අතර දකින්නට ලැබෙනවා. දැන් මෙතනදී අවධානය යොමු කළ යුතු වෙන්නේ දැන් මේ ආර්ෂ ප්‍රාකෘතයේ විවිධාකාරයේ పూర్ව ක්‍රියාපද නිර්මාණය වෙලා තියෙන බව අපිට පැහැදිලි වෙනවා. දැන් කෘත්වා කියන එකට කට්ටු කියන పూర్ව ක්‍රියාව ව්‍යවහාරයට පැමිණිලා තියෙනවා. වන්දිත්වා කියන සංස්කෘත රූපයේ වකාරය ලොප් වීමෙන් වන්දිත්තා කියන పూర్ව ක්‍රියාපද රූපය නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි අත්පා තූණං යති කියන ප්‍රත්‍ය අශෝක ප්‍රාකෘතයේ పూర్ව ක්‍රියා ප්‍රත්‍ය වශයෙන් යෙදিলা තියෙනවා. අත්පා ආරභිත්පා තු කියන ප්‍රත්‍ය සුතු ජානිතු ආලභිතු අසා දැනගෙන ආරම්භ කොට කියන අදහස් එනවා. තූණං කියන තැන බබ්‍රෝ ශිලාලේඛනයට අනුව අභිවාදේතුණං අභිවාදනය කොට කටු කෘත්වා කියන එක කටු වශයෙන් ඇවිල්ලා තියෙනවා කොට ය සංඛය සජායති විජිනිති උපජිති යන උදාහරණ තුලින් ඒ බව මනාව පැහැදිලි වෙනවා. මේ ති මෙතන ය ති විජිනිති උපජිති ති කියන ප්‍රත්‍යයන් තුලින් ඒ බව පැහැදිලි වෙනවා. ඊට මේ උදාහරණ ටික පැහැදිලි වෙනවා. දැන් අත්පා කියන పూర్ව ක්‍රියා ප්‍රත්‍යය දෙන්නේ ගිරනාර් සෙල්ලිපියේ තු ප්‍රත්‍යය යොදාගෙන තියෙන්නේ මාන්සේරා කල්සි සහ ජව්ගඩා කියන සෙල්ලිපි වල. ඒ වගේම තමයි තූණං කියන ප්‍රත්‍ය භාවිතා වෙන්නේ බාබ්‍රෝ කියන සෙල්ලිපියේ. ඒ වගේම තමයි නැගෙනහිර අශෝක ප්‍රාකෘතයේ කෘත්වා කියන එක නැගෙනහිර අශෝක ප්‍රාකෘතයේහි කෘත්වා කියන එක කටු කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඒ වගේම ය සහ තී කියන ප්‍රත්‍ය දෙකත් නැගෙනහිර අශෝක ප්‍රාකෘතයේහි යොදාගෙන තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් බලනකොට මේ උදාහරණ කෙරෙහි අවධානය යොමු කිරීමේදී ආර්ෂ අර්ධමාගධිය අශෝක ප්‍රාකෘතය නැගෙනහිර අශෝක ප්‍රාකෘතය ඒ වගේම ගිරනාර් මාන්සේරා කල්සි ජව්ගඩා බාබ්‍රෝ කියන ශිලාලේඛනවල භාෂාවත් බැලුවහම ඒවායේ භාවිතා කොට තිබෙන මේ పూర్ව ක්‍රියාපද රූප විවිධ ක්‍රමයෙන් විවිධාකාරයෙන් අපිට දැක ගන්නට පුළුවන්. ඒක නිසා තමයි මේ పూర్ව ක්‍රියාපද සාධනීය ප්‍රාකෘත භාෂාවන්ට අදාළව పూర్ව ක්‍රියාපද සාධනය සිද්ධ වීමේදී එහි බොහෝ සංකීර්ණතා අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රාකෘත භාෂාව ලොකු අවධානයකින් හොඳ උනන්දුවකින් මන අවබෝධයකින් අපි හැදෑරිය යුතු වෙනවා. එහෙම නොවුනොත්
නිසි අවබෝධයක් අපිට ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒක නිසා මේ පූර්ව ක්‍රියාපද සාධනය කියන්නේ මේ විශාල කොටසක් මේ ප්‍රාකෘත භාෂාවල. ප්‍රධාන වශයෙන් ක්‍රියාපදවල පූර්ව ක්‍රියාපද සාධනය කියලා කියන්නේ වැදගත් කොටසක් සෑම භාෂාවකම. එතකොට මේ ප්‍රාකෘත සම්බන්ධයෙන් බැලුවාම ඊටාම සංකීර්ණ කම්ප්ලෙක්ස් ඊටාම සංකීර්ණ භාෂා ක්‍රියා විදියක් විදියට අපිට සලකන්නට පුළුවන්. මොකද වෙනත් භාෂාවන් හා සම්මිශ්‍රණය වීමත් සමග පද බහුලතාවය සහ විවිධ රූප භාවිතය ඇති වී තිබෙන නිසා. බලමු අපි පාලිය ප්‍රාකෘතයක් බව අප මෙහි මුලින්ම සඳහන් කර ඇත. අනිත් ප්‍රාකෘතයන් මෙන්ම පාලි ප්‍රාකෘතයද වෛදික ලෞකික සංස්කෘතයට වඩා තදින් වෛදික සංස්කෘතය හා එක්වේ. පාලියේ ඇති ඇතැම් ආඛ්‍යාත හා නාමාදිය පවා හරියටම වෛදික සංස්කෘතය සමග එක්වේ. භවාමසේ යනු පාලි ක්‍රියාවකි. මෙය ලෞකික සංස්කෘතයෙන් නම් භවාමක් යයි කිය යුතුය. එහෙත් වෛදිකයේදී මෙය සිටින්නේ භවාමසි කියයි. වෛදිකයේදී මස් ප්‍රත්‍යයට ඉදන්තෝ මසින් යන්නෙන් මසි ආදේශය වේ. වර්ධයාමසි යනාදී වෛදික ක්‍රියාපදවලින්ද මේ පිළිබඳව පැහැදිලි තේරුමක් ලබා ගත හැකිය. යස්සානුසයාන සන්ති කේචි මූලා අකුසලා සමූහතාසේ යන තැන්හි පෙනෙන සමූහතාසේ යන්න ලෞකික සංස්කෘතයේදී නම් සමුද්‍රතා කියන්න වේ. එහෙත් වෛදිකයේදී විය යුත්තේ සමුද්‍රතාසක් කියයි. ආජ්‍ය සේරසුක්‍රු යන්නෙහි වෛදිකයේදී අවර්ණාන්ත ශබ්දයන් කෙරින් පර වූ ජස්රු වලට අසක්‍රු ආගමය වේ. මෙය පාලි සමූහතාසේ යන්න හා බලවත් සාම්‍යයකින් යුක්තය. දැන් පාලි භාෂාව කියලා කියන්නේ ප්‍රාකෘත භාෂාවක් කියන එක අපි මුලින්ම සඳහන් කරා. ශුද්ධ මාගධියනේ පාලිය කියලා සඳහන් කරන්නේ. ඒ වගේම තමයි අනිත් ප්‍රාකෘතයන් මෙන්ම පාලි ප්‍රාකෘතයත් වෛදික සහ ලෞකික සංස්කෘතයට වඩා තදින් වෛදික සහ ලෞකික කියන සංස්කෘත භාෂා දෙක අතරින් වඩා තදින් වෛදික සංස්කෘතය හා එක් වෙනවා. ඒකට හේතුව තමයි පාලි භාෂාව සුද්ධ මාගධිය බුදුරජාණන් වහන්සේගේ දේශනා මාධ්‍ය වීමත් සමග ප්‍රබල විවහාරයකට පැමිණුණාට මධ්‍යතන යුගයේ ආරම්භයේ ඉඳලා නමුත් පුරාතන යුගයේදී පවා මාගධී භාෂාව ප්‍රබල තැනක තියෙන්නට ඇති. මොකද නැත්තම් බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශන මාධ්‍ය හැටියට තෝරා ගන්න නැහැ. එහෙම නොවුණා නම්. ඒක නිසා වෛදික භාෂාව හා තදින් බැඳුණු භාෂාවක් විදියට පාලි භාෂාවේ තියෙන ඇතැම් ආඛ්‍යාත ක්‍රියාපද මෙන්ම නාමපද පවා හරියට වෛදික සංස්කෘතය සමග එක් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට භවාමසේ කියලා කියන්නේ පාලි ක්‍රියාවක්. භවාමසේ කියලා කියන්නේ උත්තම පුරුෂ බහුවචන පාලි ක්‍රියාපදයක්. එතකොට මෙය ලෞකික සංස්කෘතයෙන් නම් භවාමක් කියලා තියෙන්නට ඕනේ. නමුත් වෛදික භාෂාවේදී මේ සිටින්නේ භවාමසි කියලා. එතකොට මේ දෙක අතරේ සමානතා තියෙනවා. භවාමසේ භවාමසි. මෙතන සී කියන තැන තියෙන ඉකාරයේ ගුණය තමයි සේ වෙන්නේ. භවාමසි කියන වෛදික වචනේ භවාමසේ වල පාලි වලට එනවා. එහෙත් වෛදිකයේදී මස් ප්‍රත්‍යයට වෛදිකයේදී මේ මස් කියන ප්‍රත්‍යයට ඉදන්තෝ මසින් කියන පදයෙන් සූත්‍රයෙන් මසි ආදේශය වෙනවා. ඉදන්තෝ මසින් කියන පදයෙන් මසි ආදේශය වෙනවා. එතකොට වර්ධයා මසි යනාදී මේ වෛදික ක්‍රියාපද වලින්ද මේ පිළිබඳව පැහැදිලි තේරුමක් ලබා ගන්න පුළුවන්. එතකොට මේක වර්ධයා මසේ වෙන්න ඕන පාලියේ. එතකොට යස්සානුසයාන සන්ති කේචි මූලා අකුසලා සමූහතාසේ යන තැන දැන් මේ වාක්‍යයේ මේ සමූහතාසේ යන්න ලෞකික සංස්කෘතයෙන් නම් මේක සමුද්‍රතාක් වෙන්න ඕන. සමුද්‍රතාක් වෙන්න ඕන ලෞකික සංස්කෘතයේදී නම්. හැබැයි
වෛදික සංස්කෘතයේදී එය වෙන්නේ සමුද්‍රතාසක් කියලා සඳහන් වෙනවා. එතකොට සමූහතාසේ සමුද්‍රතාසක් එතනත් ගැලපෙනවා. ඒ වගේම තමයි ආජ්‍ය සේර සුක්‍රු යන්නේ වෛදිකයේදී අවර්ණාන්ත ශබ්දයන් කෙරෙන් පර වූ ජස්රු ආජ්‍ය සේර ජස්රු වලට අසක්‍රු ආගමය සිද්ධ වෙනවා. අසක්‍රු කියන ආගමය සිද්ධ වෙනවා. මෙය පාලි සමූහතාසේ කියන වචනයත් සමග බලවත් සමානතාවයකින් යුක්ත බව පේනවා. එතකොට මෙතනදී පාලි භාෂාව කියලා කියන්නේ ප්‍රාකෘත භාෂාවක්, ශුද්ධ මාගධී භාෂාව. අනිත් ප්‍රාකෘත භාෂාවන් වගේම පාලි කියන ප්‍රාකෘතයත් වෛදික මෙන්ම ලෞකික සංස්කෘතයටත් නෑකම් කියනවා. හැබැයි ලෞකික සංස්කෘතයටත් වඩා වෛදික සංස්කෘතය හා එකට ගමන් කරනවා. පාලියෙහි ඇති ඇතැම් ක්‍රියාපද සහ නාමපද හරි හරියට මේ වෛදික සංස්කෘතය සමග ගලාගෙන යනවා. ඒකට හේතුව මම මුලින් සඳහන් කරා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට දේශනා මාධ්‍යයක් හැටියට යොදා ගන්න තරම් දියුණු තත්වයක මේ පාලි භාෂාව තියෙන්නට ඇති. එතකොට ඒ තරම් දියුණු තත්ත්වයටපත් වෙන්න නම් පුරාතන යුගයේ ඉඳලා මේ භාෂාව සංවර්ධනය වෙමින් පරිණාමය වෙමින් පැවතීගෙන ඉන්නට ඇති. එතකොට ඒක ඒහා සමසමව ගමන් කළ භාෂාවක් හැටියට වෛදික භාෂාව සහ පාලි භාෂාව අතර බොහෝ සමානතා තියෙනවා ආඛ්‍යාත පද වලින් පවා. එතකොට භවාමසේ කියන පාලි ක්‍රියාව ලෞකික සංස්කෘතයෙන් නම් භවාමක් කියලා තියෙන්නට ඕනේ. හැබැයි වෛදිකයේ භාෂාවේදී මෙය පෙනී සිටින්නේ භවාමසි කියලා. එතකොට ඒ අතරත් පද දෙකේ සමානතාවයක් පේනවනේ. උත්තම පුරුෂ බහුවචන පද. එතකොට වෛදිකයේදී මස් කියන ප්‍රත්‍යයට ඉදන්තෝ මසින් කියන සූත්‍රයෙන් මසි ආදේශය වෙනවා. ඉදන්තෝ මසින් මසි ආදේශය වෙනවා. එතකොට වර්ධයා මසි වැනි වෛදික ක්‍රියාපද වලින්ද මේ පිළිබඳව පැහැදිලි තේරුමක් ලබා ගන්න පුළුවන්. වර්ධයා මසි පාලියට වර්ධයා මසි. අන්න එතකොට දැන් පාලි උදාහරණයක් මෙතන අරගෙන තිනවා යස්සානුසයාන සම්ති කේචි මූලා අකුසලා සමූහතාසේ. එතකොට මේ සමූහතාසේ කියන පදය වෛදිකයේදී සමූහතාසි වෙන්න ඕන. නැත්තම් සමුද්‍රතාසක් වෙන්න ඕන. දැන් සමූහතාසේ කියන ලෞකික සංස්කෘතය සමූහතාසේ කියන පාලි වචනය පාලි පදය ලෞකික සංස්කෘතයේදී නම් සමුද්‍රතාක් වෙන්නට ඕනි. හැබැයි වෛදික භාෂාවේදී සමුද්‍රතාසක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පාලි හා සමානතාවයක් තියෙනවා. එතකොට ආජ්‍යසේර සුක්‍රු කියන පදයෙන් වෛදිකයේදී අවාර්ණාන්ත ශබ්දයන් කෙරෙන් පර වූ ජස්රු වලට අසක්‍රු කියන ප්‍රත්‍යාගමය වෙනවා. එතකොට මෙතනදී පාලි සමූහතාසේ කියන වචනයත් සමග පදයක් සමග බලවත් සමානතාවයක් මේ සමුද්‍රතාසක් කියන වචනේ දකින්නට තියෙනවා. මෙන්න මේක නිසා පාලි භාෂාව ප්‍රාකෘතයක් හැටියට සැලකුණාට පාලි භාෂාවේවත් සුද්ධ මාගධිය මුලින් හැඳුන්වන සුද්ධ මාගධිය කියලානේ. සුද්ධ මාගධිය සැලකෙන්නේ සියලු ප්‍රාකෘත භාෂාවන්හි ප්‍රමුඛ ස්ථානයේ ප්‍රථම ස්ථානයේලා සැලකෙන මූල ප්‍රාකෘත භාෂාව හැටියට. එතකොට ඒක මූල ප්‍රාකෘත භාෂාව වෙන්න නම් බොහෝ කාලයක ඉඳලා පරිණාමය වෙමින් වර්ධනය වෙමින් පැවතෙන්නට ඕනේ. එතකොට පුරාතන යුගයේ තිබුණු භාෂා හා සලකා බලනකොට වෛදික සංස්කෘතය මෙම උදීච්ච ප්‍රාච්‍යාදී ඒ කාලයේ පැවතුණු උතුරු දේශයේ භාෂාව ඔය ආදී භාෂාත් සමග හරියට ගමන් කරමින් පැවතුණු ඒවායේ සංස්කරණයක් වෙන්නටත් පුළුවන්. ඒවා හා එකට ගලාගෙන ආපු භාෂාවක් හැටියටත් සලකන්නට පුළුවන් මේ පාලි භාෂාවේවත් කලින් නම් සුද්ධ මාගධිය. එතකොට ක්‍රියාපද අතින් පවා ලෞකික සංස්කෘතයට වඩා වෛදික සංස්කෘතයට බොහෝ සමීපතා දක්වන බලවත් සමානතා දක්වන භාෂාවක් හැටියට මේ පාලි භාෂාව අපිට හඳුන්වන්නට පුළුවන්. ඒතාදිසේන කායේන යෝමංචේ උනන මේතවේ යන්න වෛදිකයේ උනන මේතවේ යන්න වෛදිකයේ උන්න මෛත්‍යව යන්න හා අතිශයින් සමානය.
වෛදිකයේදී තුමුන් ප්‍රත්‍යාර්ථයේ සේන් ආදී ප්‍රත්‍යයන්ද වන හේයිනි. වෛදික පාලි භාෂා දෙකේ සාම්‍ය ඔප්පු කළ හැකි මෙබඳු නොයෙක් උදාහරණ නැත. ඒත් මෙහිලා ඒ සියල්ලම දැක්වීම සිදු නොවේ. ප්‍රාකෘත පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කරනු කැමති අය අශෝක ලිපි, ජෛන ශිලා ලිපි, ජෛන ධර්ම ග්‍රන්ථ, පෞරාණික ප්‍රාන්තීය ඉන්දියානු භාෂා හා පාලි භාෂාවත් විවේචන දෘෂ්ටියෙන් යුක්තව කියවිය යුතුයි. එතකොට මෙතන ඒතාදිසේන කායේන යෝමං චේ උනන මේතවේ. මෙන්න මෙතන මේ උනන මේතවේ කියන වචනය වෛදික භාෂාවේ සඳහන් වෙන්නේ උන්න මෛත්‍යව. එතකොට උනන මේතවේ මෛත්‍යව. ඒ දෙක අතරේ බොහෝ සමානතා තියෙනවා. එතකොට වෛදික භාෂාවේදී තුමුන් කියන ප්‍රත්‍යාර්ථයෙහි සේන්නාදී ප්‍රත්‍යයන් දෙකත් දකින්නට තියෙන නිසා. එතකොට වෛදික සහ පාලි භාෂා දෙකේ මේ සමානතා ඔප්පු කර හැකි මේ වගේ නොයෙකුත් උදාහරණ තියෙනවා. මෙතෙන්දී සියල්ල දක්වන්න නෙවෙයි. නමුත් ප්‍රාකෘත භාෂා පිළිබඳව අවබෝධයක් ලබා ගන්නු කැමති අය මේ අශෝක ශිලා ලිපි, ඒ කියන්නේ ප්‍රාකෘත භාෂාවන්ට ප්‍රාකෘත මේ විෂය ඉගෙන ගන්නකොටත් නිර්දිෂ්ට කරලා තියෙනනේ අශෝක ශිලා ලිපි දෙකක්. ඒ වගේම ජෛන ශිලා ලිපි, ජෛන ධර්ම ග්‍රන්ථ, මේ උත්තරාධ්‍යයන ආදී ජෛන ධර්ම ග්‍රන්ථ, පෞරාණික ප්‍රාන්තීය ඉන්දියානු භාෂා හා පෞරාණික ප්‍රාන්තීය ඉන්දියානු භාෂා, දැන් ගාථා සප්තසති ආදී ග්‍රන්ථ තියෙනවා ඔබට පාඩම් කරන්න ඉගෙන ගන්නට. ඒ වගේම තමයි පාලි භාෂාවත් විවේචන දෘෂ්ටියෙන් යුක්තව කියවන්නට ඕනේ, දැනගන්නට අවශ්‍යයි. මේ ආදී ව්‍යාකරණ රීති මනාව අවබෝධ කරගන්නට නම් දැන් අපි බලමු කොහොමද මේ ප්‍රාකෘත භාෂාවන් තවත් ඉදිරියට ගලාගෙන යන්නේ කියලා. දැන් මේ ව්‍යාකරණ ලක්ෂණ හදාගෙන ඒ පිළිබඳවත් ඔබ දැනුම ලබාගෙන තියෙන්නේ. දැන් ප්‍රාකෘත භාෂාව හා සමව යන සංස්කෘත භාෂාවත් ඒ කරුණුත් සමග අපි බලමු. වෛදික යුගයෙහි සාහිත්‍ය භාෂාවේ හා ව්‍යවහාර භාෂාවෙත් වෙනසක් පැවති බව පෙර කියන ලද. පසුව ව්‍යවහාර භාෂාවේ මහිමයෙන් සාහිත්‍ය භාෂාවේ ස්වල්ප පරිවර්තනයක් විය. උච්චාරණයාගේ ලෞකික වෙනසෙන් ප්‍රගල්භ, වාල්මික, ශාල්ක, සංස්කෘතයේ ගාර්භ යනාදී වේද ශබ්දයන්ගේ පටන් ගැන්ම පිළිවෙලින් ප්‍රගල්භ, වාල්මික, ශාල්ක, ගර්භ යන මෙබඳු ශබ්ද රූපයෝ පැමිණියහ. කතා කරන භාෂාවේ බොහෝ ශබ්ද මාලාවෝද සාහිත්‍ය විවහාරයේ යෙදුණු අතර මේ ක්‍රමයෙන් වෛදික භාෂාවෙන් නවීන භාෂාවේවත් ලෞකික සංස්කෘතය පටන් ගත්තේය. පසුව ක්‍රමයෙන් මාහේෂ, යාස්ක, පාණ්ණි ආදී වෛයාකරණයන්ගේ ශබ්දානුශාසනයෙන් ඒ කාලයේහි භාෂාව සකස් කරන ලදී. සකස් කරන ලද භාෂාව සංස්කෘත භාෂාවයි. දැන් මේ ප්‍රාකෘත භාෂාව සහ සංස්කෘත භාෂාව අතර තියෙන සමානතාවය විමසා බලන්නට කලින් අපි සංස්කෘත භාෂාව පිළිබඳව මූලික අවබෝධයක් නැවත ඔබේ මතකයට ලබා දෙන්නම්. එතකොට වෛදික යුගයේ සාහිත්‍ය භාෂාවේ සහ ව්‍යවහාර භාෂාවේ වෙනසක් පැවති බව අපි කලින් සඳහන් කළා. වෛදික යුගයේ පැවති සාහිත්‍ය භාෂාව සහ ව්‍යවහාර භාෂාව, ඒ කියන්නේ පොතපත රචනා වුණු භාෂාව සහ කතා විවහාරයේ තිබුණු භාෂාව අතර වෙනසක් තිබුණා, පැහැදිලි වෙනසක් තිබුණා. පසුව ව්‍යවහාර භාෂාවේ මහිමෙන්, පසු කාලීනව මේ කතා විවහාරයේ තිබුණු භාෂාවේ මහිමෙන් සාහිත්‍ය භාෂාවේ ස්වල්ප පරිවර්තනයක් සිද්ධ වුණා. මේ සාහිත්‍ය භාෂාව එහෙම නැත්නම් පොතපත රචනා කරන්නට යොදා ගන්නපු භාෂාවේ ස්වල්ප පරිවර්තනයක් සිද්ධ වුණා. එතකොට උච්චාරණයාගේ ලෞකික වෙනසෙන්, මේ උච්චාරණ වෙන ශබ්දවල තියෙන මේ ලෞකික වෙනසෙන් ප්‍රගල්භ, මෙන්න මේ වචන ප්‍රගල්භ, වාල්මික, ශාල්ක, සංස්කෘතයේ එන ගාර්භ යනාදී වේද ශබ්ද, මෙන්න මේ වෛදික ශබ්ද වන ප්‍රගල්භ, වාල්මික, ශාල්ක, එවැගේම සංස්කෘතයේ ගාර්භ යනාදී වේද ශබ්ද පටන් ගැනීම පිළිවෙලින් ප්‍රගල්භ, වාල්මික,
ශාල්ක ගර්භ කියන මෙන්න මේ ශබ්ද රූප පැමිණුණා. එතකොට කතා කරන භාෂාවේ බොහෝ ශබ්ද මාලාවෝද මේ කතා කරන භාෂාවේ තිබුණු බොහෝ ශබ්ද මාලා සාහිත්‍ය විවහාරයේ යෙදුණු අතර මේ සාහිත්‍ය විවහාරයේ යෙදුණු අතර මේ ක්‍රමයෙන් වෛදික භාෂාවෙන් නවීන භාෂාව හෙවත් වෛදික භාෂාවෙන් නවීන භාෂාව හෙවත් අපි මේ වෙනකොට භාවිතා කරන ලෞකික සංස්කෘතය පටන් ගත්තා. එතකොට ඒ පටන්ගත් ලෞකික සංස්කෘතය පසුව ක්‍රිස්තුපූර්ව 400 300 අතර කාලේ මාහේෂ යාස්ක පාණිනි මාහේෂ යාස්ක පාණිනි ආදී මේ වෛයාකරණයන්ගේ ව්‍යාකරණ ඇදුරන්ගේ ශබ්ද අනුශාසනයෙන් ඒ කියන්නේ ව්‍යාකරණ නිර්මාණයෙන් ඒ කාලය තුල භාෂාව සකස් කළා සංස්කරණය කළා. වෛදික භාෂාව සංස්කරණය කරලා සකස් කරලා වෙනත් ප්‍රාදේශීය භාෂාවන් හා එකතු කරගෙන ඒවායේ ලක්ෂණත් අරගෙන සකස් කරන ලද භාෂාව සංස්කෘත භාෂාව සංස්කරණ කෘතක් සංස්කෘතක් කියලාත් කියනවනේ. සකස් කරන ලද භාෂාව සංස්කෘත භාෂාව හැටියට හැඳින්වුණා. ඒක මෙතනදී මේ සඳහන් කරන්නේ මේ වෛදික භාෂාව සහ විවහාර භාෂාව අතර වෙනසක් තියෙනවා. දැන් වෛදික භාෂාව සහ ලෞකික සංස්කෘතය අතරේ පැහැදිලි වෙනසක් තියෙනවනේ. එතකොට විවහාර භාෂාවේ මහිමෙන් තමයි මේ සාහිත්‍ය භාෂාව වෙනසක් සිද්ධ වෙන්නේ. මොකද සාහිත්‍ය භාෂාව එය ආගමික ග්‍රන්ථවලට පමණක් සීමා කරානේ. සීමා කරලා ඔවුන්ගේ කතා විවහාරය සඳහා වෙනත් භාෂාවක අවශ්‍යතාවය ඔවුන්ට ඇති වුණා. ඒක නිසා තමයි මේ උච්චාරණවල ශබ්දවල උච්චාරණ ભેදවල තියෙන ලෞකික වෙනසෙන් මේ ප්‍රගල්භ වාල්මික ශාල්ක ගාර්භ යනාදී වේද ශබ්ද පටන් ගැනීම පිළිවෙලින් ප්‍රගල්භ වාල්මික ශාල්ක ගර්භ කියන මේ වගේ ශබ්ද රූප කල්යන්න පැමිණෙනවා ලෞකික උච්චාරණ ભેද. එතකොට කතා කරන භාෂාවේ තිබුණු බොහෝ ශබ්ද මාලා සහ සාහිත්‍ය විවහාරයේ යෙදුණු මේ ක්‍රමයෙන් වෛදික භාෂාවෙන් මේ නවීන භාෂාව හෙවත් දැනට විවහාරයේ පවතින මේ ලෞකික සංස්කෘත භාෂාව ආරම්භ වුණා. පසුව මධ්‍යතන යුගයේදී ක්‍රිස්තුපූර්ව 400ත් 300ත් අතර කාලයේදී මාහේෂ යාස්ක සහ විශේෂයෙන් පාණිනි කියන මෙන්න මේ ව්‍යාකරණ කරුවන්ගේ ශබ්දානුශාසනයෙන් සහ භාෂා ව්‍යාකරණය නිර්මාණය කිරීම තුළින් ඒ කාලය තුල භාවිතය සඳහා භාෂාවක් සකස් කළා. ඒක හඳුන්වනවා ලෞකික සංස්කෘතය කියලත්. ලෞකික භාෂාව කියලත් හඳුන්වනවා. සංස්කරණය කරන ලද එහෙම නැත්නම් සකස් කරන ලද භාෂාව කියන අර්ථයෙන් මේ භාෂාව සංස්කෘත භාෂාව හැටියට හඳුන්වනවා. මේක ඔබ අපි හැමෝම දන්න කාරණයක්. ඔබේ වැඩිදුර දැනුම සඳහා තමයි මේ කාරණා අපි මේ සිහිපත් කරගෙන යන්නේ. මෙතනින් ඉදිරියට අපිට පාඩම කරගෙන යාමට අවශ්‍ය නිසා. පාණිනිගෙන් පසුව සංස්කෘත භාෂාවේ විශේෂ පරිවර්තනයක් නැත. ඔහු විසින්ම පරිවර්තනයාගේ නිරෝධය කරන ලදී. పూర్වේ කවිහු ඒ ශබ්දානුශාසනය අනුගමනය කළෝහ. එකල්ලි අපාණිනී ප්‍රයෝගයෝ නින්දිත වශයෙන් ගර්හා කළ යුතු අය වශයෙන් සලකන ලදී. මේදිනී කෝෂයෙහි සංස්කෘත ශබ්දයන්ගේ ලක්ෂණාර්ථයන් මොහු විසින් කරන ලදී. අමර ටීකාදී ග්‍රන්ථයන්හි ශබ්දයක් නිපදවන ලද්දේ පාණිනීය සූත්‍ර දැක්වීමෙනි. ජීවමාන භාෂාව ව්‍යාකරණයාගේ කෘතිම නියමාදියෙන් අනුවර්තනය කළ නොහැක්කේය. ව්‍යාකරණයම භාෂාවට අනුකූලව ඔවුන්ගේ විධිමත්කම රකී. භාෂා රීතියද ප්‍රයෝජනයද දැක ඔවුන්ගේ ක්‍රමබද්ධ විදිය නිර්මාණය කරයි. භාෂාව සමග ව්‍යාකරණයේ සම්බන්ධය තහවුරු කරයි. ව්‍යාකරණයේ අධිකාරයක් මෙහි නැත. භාෂාව ස්වාධීනය. ව්‍යාකරණය භාෂාධීනය. ව්‍යාකරණ නියමයට අනුව යන්නා වූ භාෂාව නීතියට යටත් වූ කල්ලි ඔවුන්ගේ ස්වභාවික විකාශය ආවරණය වේ. භාෂාවගේ ප්‍රාණහානිය වේ. පාණිනී ව්‍යාකරණයාගේ ප්‍රභාවයෙන් සංස්කෘත භාෂාවේද මෙබඳු ප්‍රභාවයක් ඇත. එහෙයින් රාජකීය ධර්මාධිකරණයේදීද අධ්‍යාපකයන්ගේ පාඨශාලායෙහිද ශික්ෂිත සමාජයෙහිද සංස්කෘත භාෂාව සීමා සහිත විය.
සාධාරණ සමාජයේහි ප්‍රාකෘත අධිකව ප්‍රචලිත විය. නැවත එහි දියුණුව ඇති කල්හි නාටකාදී ග්‍රන්ථයන්හි ප්‍රාකෘත යෝගය පැමිණියේය. දැන් මෙතනදී කතාවන් සම්බන්ධ කරන්නේ මේ දැන් මේ සංස්කෘත භාෂාව සීමා සහිත වීම මත ප්‍රාකෘත භාෂාවේ ප්‍රගමනය සිද්ධ වෙන ආකාරය. දැන් පාණිනීගෙන් පසුව දැන් අපි සඳහන් කරා දැන් මේ භාෂාව පරිවර්තනය වීමේ නිරෝධය සිද්ධ කළා කියලා පාණිනී. මොකක්ද ඒ කියන්නේ? මේ පාණිනීගෙන් පස්සේ සංස්කෘත භාෂාවේ විශේෂ පරිවර්තනයක් නැහැ. ඔහු කරන්නා වන සියලුම පරිවර්තනය කරලා මේ ව්‍යාකරණයට වෙනත් මිශ්‍රණයන් එකතු වීම වැළැක්වුවා. අද දක්වාත් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ව්‍යාකරණයම තමයි. එතනින් එහාට දෙයක් අපිට ඉගෙන ගන්නට නැහැ. හේතුව ඔහු විසින්ම පරිවර්තනයාගේ නිරෝධය කරන ලදී. පාණිනී විසින් මොකද කරන්නේ? මේ භාෂාව වෙනත් භාෂාවන් සමග මිශ්‍ර වීම වැළැක්වුවා. වෙනත් භාෂාවන්ගේ ව්‍යාකරණ ක්‍රම සංස්කෘතයට ඒම වැළැක්වුවා. ඒකට කලේ පරිවර්තනයාගේ නිරෝධය සිද්ධ කළා. දැන් සංදි බලනකොට දැන් සංදි සංස්කෘත සංදි ඔබ අපි ඉගෙන ගන්නවා. එතකොට මේ සංස්කෘත සංදි වලදී ඔබට හමු වෙනවා ඇති ඇතැම් සංදි ක්‍රම විකල්පයෙන් මෙසේ දෙවිය හැකියි කියලා. විකල්ප විදි බොහෝමයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ පරිවර්තනයේ නිරෝධය සිද්ධ කිරීමේදී යම්කිසි අයකට ගැටලුවක් ආවොත් බෑ මේක මෙහෙම වෙන්න ඕනනේ. මේ ව්‍යාකරණය මෙහෙමත් වෙන්න පුළුවන්නේ. ඒ වගේ තැන්වලදී ඔහු විකල්ප විදිය යෝජනා කරනවා මෙසේ දෙවිය හැක කියලා. එහෙම කරලා අර භාෂාවට ඇඟිලි ගහන්නට තිබුණු භාෂාවේ ව්‍යාකරණයට ඇඟිලි ගසන්නට තිබුණු සෑම ස්ථානයක්ම ඔහු වහලා පරිවර්තන නිරෝධය සිද්ධ කළා. ඔහුගේ රීතියෙන් එහාට කිසිම කෙනෙකුට යන්නට බෑ. ඔහු සංස්කෘත භාෂාවේ ව්‍යාකරණය නිර්මාණය කරලා ඔහුගේ නීති රීති වලින් එහාට කාටවත් ඒ භාෂාවේ ව්‍යාකරණයට ඇඟිලි ගහන්නට බෑ. පරිවර්තන නිරෝධය සිද්ධ කළා කියන්නේ ඒකයි. නැවත වෙනත් ඒවාට පෙරලීමට තියෙන අවස්ථාව නැති කළා. పూర్වේ කවිහු ඒ ශබ්දානුශාසනයම අනුගමනය කළෝය. පාණිනීට පස්සේ හිටපු පූර්ව කාලයේ වාසය කරපු අතීත කවිහු හැමදෙනාම මේ පාණිනීගේ ශබ්දානුශාසනය මේ පාණිනී ව්‍යාකරණය තමයි අනුගමනය කළේ. එතනින් එහාට යන්න උන්ට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. උන් ඒකට උත්සාහයක් ගත්තෙත් නැහැ. එතකොට එකල්හි අපාණිනී ප්‍රයෝගයෝ නින්දිත වශයෙන් ගර්හා කළ යුතු අය වශයෙන් සලකන ලදී. අපාණිනී ප්‍රයෝගයෝ කියලා කියන්නේ මේ පාණිනීගේ ශබ්දානුශාසනයට පිටින් ගිය ඒවා. වෙනත් අතම් ව්‍යාකරණ කරුවන් විසින් පාණිනීගේ ශබ්දානුශාසනයට පිටින් ගිය යම් යම් ව්‍යාකරණ ඉදිරිපත් කළා. ඒ සියල්ල නින්දිත ගර්හා කළ යුතු ව්‍යාකරණ රීති වශයෙන් තමයි සැලකුවේ. ඒ වගේ අයට ඉදිරියට ඒමට අවස්ථාවක් දුන්නේ නැහැ. පාණිනී විසින් කරන ලද ශබ්දානුශාසනය තමයි පරමෝත්කෘෂ්ඨ ශබ්දානුශාසනයේ ව්‍යාකරණයේ විදියට ඒ කාලේ හිටපු කවීන් පවා සැලකුවේ. එතනින් පිටින් ගිහලා කවුරු හරි අලුත් විදියට හිතලා ව්‍යාකරණයක් නිර්මාණය කළා නම් එය ගර්හා කළ යුතු කාරණයක් හැටියට සැලකුවා. නින්දිත ක්‍රියාවක් හැටියට තමයි සැලකුවේ. මේදිනී කෝෂයේ සංස්කෘත ශබ්දයන්ගේ ලක්ෂණාර්ථයන් මොහු විසින් කරලා දැන් මේදිනී කෝෂයේ සංස්කෘත ශබ්දවල ලක්ෂණ සහ අර්ථ දක්වලා තියෙන්නේ පාණිනී නීතීන්ට අනුව. එතනින් පිට ගිහිල්ලා නැහැ. මේදිනී කෝෂයේ තියෙන්නේ සංස්කෘත ශබ්දවල ලක්ෂණ සහ අර්ථනේ. එතකොට ඒවා පාණිනී අනුගමනය කරන මිසක් එතනින් එහාට ගිහින් නැහැ. අමර ටීකාවේදීත් ඒ ග්‍රන්ථයේදීත් ශබ්දයක් නිපදවන ලද්දේ පාණිනීය සූත්‍ර දැක්වීමෙන්. එතකොට මේදිනී කෝෂයේත් පාණිනී සූත්‍ර අනුව සංස්කෘත ශබ්ද දැක්ුවේ. එතකොට අමර ටීකාවේදීත් ශබ්දයක් නිපදවන ලද්දේ පාණිනීය සූත්‍ර දැක්වීමෙන්. පාණිනී මෙහෙම කියලා තියෙනවා. පාණිනීගේ සූත්‍රය මෙන්න මෙහෙමයි. මේ අනුව තමයි ශබ්දයක් නිපදවිය යුතුයි කියන අදහස දක්වලා තියෙනවා මේ අමර ටීකාවේදී. එතනින් එහාට යන්නට ඔවුන් අර නීති රීති වලට බැඳලා තිබ්බා මේ පාණිනී. එතකොට ජීවමාන භාෂාව ව්‍යාකරණයාගේ කෘතිම නියමාදියෙන් අනුවර්තනය කළ නොහැකි දෙයක්. ජීවමාන භාෂාව කියන්නේ භාවිතා කරන ජීවමාන භාෂාවක් නම් මේ ව්‍යාකරණ කියන කෘතිම නීති රීති ආදියෙන්
අනුවර්තනය කළ නොහැකි. නවත්තන්නට බෑ ඒක. ජීවමාන භාෂාවක් නම් ව්‍යාකරණයාගේ කෘතිම නියම මේ ව්‍යාකරණය තුළ දක්වන ලද කෘතිම නීති රීති මේ තියෙන නිර්මාණය කරපු ඒවා. ඒ කෘතිම නීති රීති වලින් ජීවමාන භාෂාවක් නවත්තන්න බෑ. ජීවමාන භාෂාවක් නම් හැම දෙයකින්ම එකතු වෙවි සම්මිශ්‍රණය වෙවි ගලාගෙන යා යුතුයි. එතකොට හැබැයි ව්‍යාකරණය තුලින් කරන්නේ භාෂාවට අනුකූලව ඒවායේ විධිමත්කම ආරක්ෂා කරන එක. ව්‍යාකරණයක් තුලින් සිද්ධ වෙන්නේ භාෂාවට අනුකූලව ඒ භාෂාවන්ගේ විධිමත්කම ආරක්ෂා කරන එක. ඒ ඇරෙන්නට ජීවමාන වෙමින් එකතු වෙමින් අනිකුත් භාෂාවන් හා සම්මිශ්‍රණය වෙමින් කොච්චර ගලාගෙන ගියත් ඒ භාෂාවට තියෙන ව්‍යාකරණය ඒ භාෂාවේ විධිමත්කම ආරක්ෂා කරනවා. දැන් සෑම භාෂාවක් මේ වගේ. දැන් අපි දාත්‍යන්තර භාෂාව වශයෙන් සලකනවා ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාවට කොච්චර දේවල් දිනපතා ලෝකයෙන් බොහෝ දේවල් එකතු වෙනවා. නමුත් මූලික ව්‍යාකරණයමයි. හැබැයි මේ ව්‍යාකරණය නැවත වෙනත් භාෂාවන්ගෙන් ඉංග්‍රීසි භාෂාව වෙන් කරලා දක්වනවා. ඒ භාෂාවේ විධිමත්කම ආරක්ෂා කරනවා. පාලි භාෂාවත් එහෙමයි. සිංහල භාෂාවත් එහෙමයි. සංස්කෘත භාෂාවේදී සිද්ධ වුණේ මේ අනුවර්තනය වීමට පරිවර්තනය වීමට තියෙන අවස්ථාවන් අහුරලා දාපු එක. එතකොට භාෂා රීතියද ඒ වගේම ප්‍රයෝජනයද දැක ඔවුන්ගේ ක්‍රමබද්ධ විදිය නිර්මාණය කරයි. එතකොට භාෂා රීතියකින් කරන්නේ භාෂාවේ ප්‍රයෝජනය සහ ඒවායේ ක්‍රම හා බැඳුණු ව්‍යාකරණ විධි නිර්මාණය කිරීම. ඒ ක්‍රම හා බැඳුණු ව්‍යාකරණ විධි නිර්මාණය කරනවා. ඒ වගේම තමයි භාෂාව සමග ව්‍යාකරණයේ සම්බන්ධය තහවුරු කරනවා. භාෂාව සමග මේ ව්‍යාකරණයේ සම්බන්ධය තහවුරු කරනවා. එතකොට භාෂාව තුළ ව්‍යාකරණයේ අධිකාරයක් නොතිබිය යුතුයි. භාෂාව තුළ ව්‍යාකරණයේ අධිකාරයක් තිබුණොත් ඒකට සීමා සහිත වෙනවා. ව්‍යාකරණයේ අධිකාරය වැඩි වුණොත් භාෂාව සීමා සහිත වෙනවා. නමුත් භාෂාවක් වූ කලී ස්වාධීන විය යුතුයි. ව්‍යාකරණය භාෂාධීන විය යුතුයි. භාෂාව ස්වාධීන විය යුතුයි. ව්‍යාකරණය භාෂාවට අනුගත විය යුතුයි. එතකොට නමුත් භාෂාවට අනුව ව්‍යාකරණය නැතුව ව්‍යාකරණයට අනුව යන භාෂාවක් තියෙනවා නම් ව්‍යාකරණ නියමයට අනුව යන්නා වූ භාෂාව නීතියට යටත් වූ කල්හි ඔවුන්ගේ ස්වභාවික විකාශය ආවරණය වෙනවන. සංස්කෘත භාෂාවට වෙලා තියෙන්නේත් ඒක. දැන් ස්වාධීන භාෂාවක ව්‍යාකරණය භාෂාව අනුව යන්නට ඕනි. භාෂාවට යටත් වෙන්නට ඕනි. නමුත් ව්‍යාකරණ නියමයට යටත් වුණු භාෂාවක් තියෙනකොට ඒකෙන් වෙන්නේ ඒ භාෂාවේ අර ජීවමානව ස්වභාවිකව විකාශනය වීමේ ඒ අවස්ථාව ඇහිරිලා යනවා. ඒ අවස්ථාව ආවරණය වෙනවා. එතකොට භාෂාවේ ප්‍රාණහානිය සිද්ධ වෙනවා. භාෂාවගේ ප්‍රාණහානියත් එතකොට සිද්ධ වෙනවා. එතකොට පාණිනී ව්‍යාකරණයේ ප්‍රභාවයෙන් සංස්කෘත භාෂාවේද මෙබඳු ප්‍රභාවයක් ඇත. හැබැයි දැන් මේ පාණිනී ව්‍යාකරණය තුළින් සංස්කෘත භාෂාවේ මේ වගේ ප්‍රභාවයක් ඇති වුණා. සංස්කෘත භාෂාවේ මේ වගේ ප්‍රභාවයක් ඇති වුණා. ඒ කියන්නේ පාණිනී ව්‍යාකරණ තුළින් සංස්කෘත භාෂාවට ලොකු ආලෝකයක් ඇති වුණා. ලැබුණා. හැබැයි මෙන්න මේ ව්‍යාකරණයට යටත් වීම සහ ස්වභාවික විකාශය ආවරණය වීම කියන කාරණා මත රාජකීය ධර්මාධිකරණයේදී මෙන්ම අධ්‍යාපකයන්ගේ පාඨශාලාවෙහිද ශික්ෂිත සමාජයේහිද සංස්කෘත භාෂාව සීමා සහිත වුණා. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රමය නිසා සාමාන්‍ය ජනතාවට මේක අවිෂය දෙයක් වුණා. එතකොට ඒක භාවිතා කළේ රාජකීය ධර්මාධිකරණය රජවාසල ධර්ම අධිකරණාදීෙහි සංස්කෘත භාවිතා කළා. අධ්‍යාපකයන්ගේ පාඨශාලාවල ඒ කියන්නේ නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර ඉගන්වන තැන්වල සංස්කෘත භාෂාව භාවිතා කළා. ඒ වගේම තමයි ශික්ෂිත සමාජය තුල ශික්ෂිත සමාජය ඉහළ පැලැන්තියේ සමාජය තුල ශික්ෂිත සමාජය තුල සංස්කෘත භාෂාව භාවිතා කළා. ඔන්න ඔය වගේ සීමා සහිත වුණු තැන් කීපයක පමණයි සංස්කෘත භාෂාව භාවිතා වුණේ. සංස්කෘත භාෂාවෙන් රචිත බොහෝ පොතපත
බොහෝ විදග්ධ පුද්ගලයන්ට පමණයි තේරුම් ගත හැකි වෙන්නේ. සාමාන්‍ය ජනතාව අතරට ඒවා ගලාගෙන ගියේ නැහැ. සාමාන්‍ය ජනතාවට ඒවා කියවා තේරුම් ගැනීමට ඇති හැකියාව නැති වුණා. මේ සීමා සහිත වුණා. ඒ කියන්නේ ව්‍යාකරණයට යටත් වුණු භාෂාවක් නිසා ඒ භාෂාවේ ස්වභාවික විකාශය ආවරණය වෙලා සීමා සහිත වුණු පිරිසක් සහ සීමා සහිත වුණු ස්ථාන කිහිපයක පමණක් මේ සංස්කෘත භාෂාව සීමා සහිතව ගලාගෙන ගියා. ඒ තැන් තමයි රාජකීය ධර්මාධිකරණය, ශික්ෂා මේ පාඨශාලා ආදිය, ඒ වගේම තමයි ශික්ෂිත සමාජය ආදිය කියන මෙන්න මේ බොහෝ ස්වල්ප ස්ථාන කීපයක පමණයි සංස්කෘත භාෂාව පැතිරිලා ගියේ, භාවිතා කළේ. සාමාන්‍ය ජනතාව අතරට ඒක ගලාගෙන ගියේ නැහැ. සාධාරණ සමාජය තුළ මේ එතනින් පහළ බැහැපු සාධාරණ මේ සාමාන්‍ය ජනතාව ගැවසුණු සමාජය තුළ මෙන්න මේ සංස්කෘත භාෂාවේ ස්වභාවික විකාශය ආවරණය වීම මත ප්‍රාකෘත භාෂාව අධික වශයෙන් ප්‍රසිද්ධියට පැමිණුණා. අධිකව ප්‍රසිද්ධියට පැමිණුණා. නැවත එහි දියුණුව ඇති කල්හි දැන් මේ ප්‍රාකෘත භාෂාවේ දියුණුව ඇති වුණාම මේ සංස්කෘත අධිකාරයට ඒක නවත්තන්නට බැරි වුණා. එතකොට ඒ දියුණුව ඇති වුණු කාලයේදී මේ සංස්කෘත නාට්‍ය නාටක ආදී ග්‍රන්ථයන්හි පවා ප්‍රාකෘත යෝගය පැමිණියා. ඒ කියන්නේ ප්‍රාකෘත භාෂාව භාවිතා කළ යුතුය කියන ප්‍රයෝගය, ඒ අවශ්‍යතාවය මතු වුණා. එතකොට දැන් මේ මෙතනදී අපි කතා කළේ මේ පාණිනී ව්‍යාකරණ ආචාර්යතුමන්ගේ මේ සංස්කෘත භාෂාවට ඔහු විසින් ලෞකික සංස්කෘතය නිර්මාණය කරලා ව්‍යාකරණයේ සියලු දේ නිර්මාණය කරලිය වෙලා ව්‍යාකරණයට භාෂාව යටත් කිරීම නිසා නැවත ඒ භාෂාවේ පරිවර්තනයක් සිද්ධ වුණේ නැහැ. ස්වභාවික විකාශය ඇහිරිලා ගියා. ඔහු අනුව ගිය කවීන් පවා ඔහුගේ ශබ්දානුශාසන ක්‍රමය අනුගමනය කළා. එතකොට ඔහුගේ සූත්‍රවලට නීති රීතිවලට පිටින් ගිය කෙනෙක් ඉන්නවා නම් ඔහු නින්දා කළ යුතු, ගර්හා කළ යුතු කෙනෙක් හැටියට සැලකුවා. ඊට පසු කාලීනව දක්වන ලද සියලු සූත්‍ර සහ සියලු කෘතිවල පාණිනී සූත්‍ර අනුසාරයෙන් තමයි ශබ්දානුශාසනය කළේ. ජීවමාන භාෂාවක් කියලා කියන්නේ ව්‍යාකරණය තුලින් සිර නොකළ යුතු දෙයක් හැටියට තමයි සැලකෙන්නේ. ව්‍යාකරණය තුලින් සිර කළොත් භාෂාවේ වර්ධනය සීමා සහිත වෙනවා. ඒක ස්වභාවිකව ගලාගෙන යන්නේ නැහැ. පාණිනී විසිනුත් මේ ව්‍යාකරණයේ පරිවර්තන නිරෝධයක් සිදු කරපු නිසා ඒ භාෂාව නැවත පරිවර්තනීය වුණේ නැහැ. වර්තමානයේ පවා දැනටත් ඉගෙන ගන්න තියෙන්නේ පාණිනී විසින් කරන ලද ව්‍යාකරණ සූත්‍ර තමයි. එතකොට භාෂාවක් නම් ස්වාධීන විය යුතුයි. ඒ භාෂාවට ව්‍යාකරණය යටත් විය යුතුයි. නමුත් සංස්කෘත භාෂාවේ ව්‍යාකරණය තමයි ස්වාධීන වෙලා තියෙන්නේ, භාෂාව ව්‍යාකරණයට යටත් වෙලා. අන්න ඒක නිසා රජ සභාව, ඔය අධිකරණය, ශිල්ප උගන්වන තැන්, එතකොට ශිෂ්ට සමාජය තුළ ඔන්න ඔය වගේ තැන්වල පමණයි මේ සංස්කෘත භාෂාව භාවිතා වුණේ. සාමාන්‍ය ජනතාව අතර භාවිතා වුණේ ප්‍රාකෘත භාෂාව. එය විශාල ඉතා වේගයෙන් සාමාන්‍ය ජනතාව වැළඳ ගනිමින් ප්‍රචාරණය වෙන්නට පටන් ගත්තා. මෙන්න මේක නිසා ප්‍රාකෘත භාෂා විශාල වශයෙන් මතුවලා වර්ධනය වෙමින් සාහිත්‍යික භාෂාවන් මට්ටමට පත් වුණා. එතකොට නාට්‍ය නාටකාදී ග්‍රන්ථවලත් මේ ප්‍රාකෘත ප්‍රයෝගය යොදා ගන්නට සිද්ධ වුණා. දැන් ප්‍රාකෘත භාෂා සාහිත්‍යික භාෂා වශයෙන් වැඩි දියුණු වෙන්නට මොකද වෙන්නේ? මේ සංස්කෘත කවීන්ට සිද්ධ වුණා තමන්ගේ නාට්‍ය ආදී ග්‍රන්ථවලටත් මේ ප්‍රාකෘත භාෂා ඇතුළු කර ගන්නට. තමන්ගේ නාට්‍ය ග්‍රන්ථවල ඉන්න පාත්‍ර වර්ගය අවශේෂ නළු නිළියන් ආශ්‍රය කරගනිමින් ප්‍රාකෘත භාෂාවත් දක්වන්නට උන්ට සිද්ධ වුණා කියන කාරණය මෙතනින් අපිට තහවුරු කරගන්නට පුළුවන්. කොතරම් වටිනා සාහිත්‍යයක් තිබුණත් සංස්කෘත භාෂාව මේ මල භාෂාවක් හැටියට, ජීවමාන ගුණයෙන් තොර භාෂාවක් හැටියට බොහෝ අය පවසන්නේ මේ ව්‍යාකරණයට යටත් වුණු භාෂාවක් වීම කියන කාරණේ තමයි මෙතනදී තේරුම් ගත යුතු වෙන්නේ. එතකොට ඒ தත්ත්වය මත ප්‍රාකෘත භාෂා ඉහළ ස්ථානයක් හිමි කරගත්තා මේ සමාජය තුළ. ඒක නිසා තමයි මේ අශෝකාදී අධිරාජයන් පවා ප්‍රාකෘත භාෂාව තමන්ගේ රාජ්‍ය භාෂාව හැටියට යොදා ගනිමින් විවිධ ඉන්දියාව පුරාම
හදපු නිර්මාණය කරපු ශිලාලේඛනවල පවා ඒ ප්‍රදේශවල භාවිතා කරපු ප්‍රාකෘත භාෂාවන් යොදා ගත්තේ. බලමු. ප්‍රාචීන මධ්‍යම නවීන වශයෙන් ඉන්දු ආර්යයන්ගේ භාෂා ඉතිහාසය කාල පරිච්ඡේද තුනකින් සමන්විතයි. අපි මේක ඉගෙන ගත්තා. ප්‍රාචීන පුරාතන යුගය, මධ්‍යතන යුගය සහ නූතන යුගය වශයෙන් ඉන්දු ආර්යයන්ගේ භාෂා ඉතිහාසය කාල පරිච්ඡේද තුනකින් සමන්විතයි. ප්‍රාචීන කාලීන භාෂාව කුමක්ද යන වග ඍග්වේද භාෂාවෙන්ද, පශ්චාත්තන වෛදික භාෂාවෙන්ද, රාමායනාදී ඓතිහාසික ප්‍රබන්ධයන්ට අත්තිවාරම වූ දේශීය භාෂාවෙන්ද, පාණිනී කාලය පතංජලිහු විසින් උසස් ලෙස උපදමා සකස් කළ සාහිත්‍ය සංස්කෘත ගාථාවෙන්ද, කාලිදාසාදීන්ගෙන් පටන් අද දක්වා පැවතෙන සකුවෙන්ද දත හැකිය. පාලි ප්‍රාකෘත සාහිත්‍යයන්හි එන භාෂාවෝ මධ්‍යම අවධියට අයත් වෙති. දේශීය භාෂා සියල්ලක්ම මේ කාලයට අයත්ය. ව්‍යාකරණ රීතීන්ගේ මෙන්ම ස්වර විද්‍යාවන්ගේ උච්චාරණ ක්‍රමයන්ගේ ඇතැම් වෙනස්කම් ඇතිවෙමින් ප්‍රාචීන කාලයට ඉඳුරා වෙනස් වූ භාෂාවක් මෙම වකවානුවේදී ඇති වූවාය. කල්යත්ම පුරාණ ව්‍යාකරණ විධි තවදුරටත් අමුතු වෙමින් මෙකල පවත්නා භාෂාවන්ට හුරු අලුත් වර්ගයේ භාෂාවක් පහළ වූවාය. දැන් ප්‍රාචීන පුරාතන මධ්‍යම මධ්‍යතන නවීන වශයෙන් ඉන්දු ආර්යයන්ගේ භාෂා ඉතිහාසය, ඉන්දු ආර්ය භාෂා ඉතිහාසය කාල පරිච්ඡේද තුනකින් සමන්විතයි. අපි ඒක ඉගෙන ගත්තා. එතකොට ප්‍රාචීන කාලීන භාෂාව කුමක්ද කියන එක, පුරාතන යුගයට අයත් භාෂාව කුමක්ද කියන එක පළවෙනියෙන්ම ඍග්වේද භාෂාවෙන්, දෙවනුව පශ්චාත්තන වෛදික භාෂාවෙන් කියන්නේ බ්‍රාහ්මණ ආරණ්‍යක උපනිෂද් ආදී ග්‍රන්ථවල භාෂාව. ඒ වගේම තමයි රාමායනාදී ඓතිහාසික ප්‍රබන්ධයන්ට අත්තිවාරම වූ දේශීය භාෂාවලින්. ඒ කියන්නේ රාමායන ආදී මූලිකවම රචනා වුණු ග්‍රන්ථයන්ට අත්තිවාරමක් වුණු දේශීය භාෂා. ඒ වගේම තමයි පාණිනී කාලය තුල පතංජලීන් විසින් උසස් ලෙස උපදමා මහා භාෂ්‍ය රචනා කරේ පතංජලීන් විසින් උසස් ලෙස උපදමා සකස් කළ සාහිත්‍ය සංස්කෘත සාහිත්‍ය ගාථා, ඒ වගේම කාලිදාසාදීන්ගේ පටන් කාලිදාසාදී කවීන්ගෙන් පටන් අද දක්වාම පැවතගෙන එන සංස්කෘත භාෂාවෙන් සකුවෙන්ද දත හැකි සංස්කෘත භාෂාවෙනුත් අපිට දැනගන්නට අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ප්‍රාචීන මධ්‍යම නවීන පුරාතන මධ්‍යතන සහ නූතන කියන යුග තුනට අයිති භාෂා වලින් පුරාතන යුගයට අයිති භාෂාවන් මොනවාද කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඍග්වේදයේ භාෂාව, පශ්චාත්තන වෛදික භාෂා බ්‍රාහ්මණ ආරණ්‍යක උපනිෂද් ආදී ග්‍රන්ථවලින භාෂාවෙන්, රාමායනාදී ඓතිහාසික ප්‍රබන්ධයන්ට අත්තිවාරම වුණු දේශීය භාෂාව, ඒ වගේම පාණිනී කාලය මේ පතංජලීන් විසින් උසස් ලෙස උපදමා සකස් කරන ලද සාහිත්‍ය ගාථාවලින් මහා භාෂ්‍ය ආදී, කාලිදාසාදීන්ගෙන් පටන් අද දක්වා පැවතගෙන එන සංස්කෘත භාෂාව කියන මේ වගේ අපිට පුරාතන භාෂාව පිළිබඳව දැනගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම පාලි සහ ප්‍රාකෘත සාහිත්‍යයන්හි එන භාෂාව අයිති වෙන්නේ මධ්‍යතන යුගයට, හෙවත් මධ්‍යම අවධියට. දේශීය භාෂා සියල්ලක්ම මේ කාලයට අයිති. මේ දේශීය ප්‍රාකෘත භාෂා සියල්ලක්ම වගේ මේ කාලයට අයිති. ව්‍යාකරණ රීතීන්ගේ මෙන්ම ස්වර විද්‍යාවන්ගේ ව්‍යාකරණ රීති වගේම අනිකුත් ස්වර ශබ්ද විද්‍යාවන්ගේ, ඒ වගේම උච්චාරණ ක්‍රමයන්ගේ ඇතැම් වෙනස්කම් ඇති වෙමින් ශබ්ද ව්‍යාකරණ රීති, ස්වර විද්‍යා, උච්චාරණ ක්‍රම ආදීෙහි යම් යම් වෙනස්කම් ඇති වුණා. මේවා ඇති වෙමින් ප්‍රාචීන කාලයට ඉඳුරා වෙනස් වූ, ඒ කියන්නේ පුරාතන යුගයේ එන භාෂාවට සම්පූර්ණයෙන්ම වෙනස් වුණු භාෂාවක් මේ කාලවකවානුවේදී ඇති වෙනවා. මේ මධ්‍යතන යුගයේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසෙන් පස්සේ වෛදික භාෂාවන්ට අතිශයින්ම පුරාතන යුගයේ භාෂාවන්ට සම්පූර්ණයෙන්ම වෙනස් භාෂාවක් ඇති වෙනවා. කල්යත්ම පුරාණ ව්‍යාකරණ විධි
තවදුරටත් අමුතු වෙමින් කල්ගත වෙත්ම මේ පුරාණ ව්‍යාකරණ විදි තවදුරටත් අමුතු වෙමින් මෙකල පවත්නා භාෂාවන්ට හුරු අලුත් වර්ගයේ භාෂාවක් පහළ වුණා. දැන් කල්ගත වෙන්නට මේ කාලයේ පවතින භාෂාවන්ට හුරු නමුත් අලුත් භාෂාවක් ඇති වුණා මේ මධ්‍යතන යුගය තුල. මෙතනදී මේ වෛදික භාෂා, බ්‍රාහ්මනාරණ්‍යක උපනිෂද් ආදී පශ්චාත්තන භාෂා, රාමායන ආදී ප්‍රබන්ධයන්හි දැක්වෙන මූලික සංස්කෘත භාෂාව, පතංජලි පාණිනී ආදීන් විසින් නිර්මාණය කරන ලද වෛලෞකික සංස්කෘත භාෂාව, එතකොට කාලිදාස ආදීන්ගෙන් පටන්ගෙන කාව්‍ය සංස්කෘතිය ආදී යෙහි පටන් මේ වර්තමානයේ දක්වා අපිට එන සංස්කෘත භාෂාවෙන් පුරාතන යුගයේ භාෂාව හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්. නමුත් ව්‍යාකරණයට යටත් වුණු සීමා සහිත භාෂාවක් නිසා පාලි ප්‍රාකෘත ආදී මධ්‍යතන යුගයේ භාෂා සාමාන්‍ය ජනතාව අතර පැතිරිලා ගියා කියලා අපි කලින් කතා කරා. එතකොට දේශීය භාෂා සියල්ලක්ම ප්‍රාකෘත නමින් හැඳින්වෙන මේ දේශීය භාෂා සියල්ලක්ම මේ කාලයට අයිති. ඒ දේශීය භාෂා ඇති වෙන්නට හේතුව ව්‍යාකරණ රීති, ස්වර විද්‍යා සහ උච්චාරණ ක්‍රමයන්. අපි ඒවා කියවන ක්‍රමයන්ගේ ඇතැම් වෙනස්කම් ඇති වෙමින් මේ පුරාතන යුගයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් භාෂාවක් මේ කාලයේදී ඇති වුණා. එතකොට කාල ගත වෙනකොට පුරාණ ව්‍යාකරණ විදි තවදුරටත් වෙනස් වෙනවා. එකම විදියට තියෙන්නේ නැහැ. තවත් වෙනස් වෙමින් මේ කාලයේ පවතින භාෂාවන්ට හුරු පුරුදු අලුත් වර්ගයේ භාෂාවක් පහළ වුණා. දැන් එතකොට සංස්කෘත භාෂාව ඇයි සාමාන්‍ය ජනතාව අතරට ගලාගෙන නොගියේ? ප්‍රාකෘත භාෂාවන් ඇයි සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වෙමින් ගලාගෙන ගියේ කියන කාරණා දෙක මේ කොටස් දෙකෙන් ඔබ ඉගෙන ගන්නට ඇති. එතකොට සංස්කෘත භාෂාවේ ව්‍යාකරණයේ සහ භාෂාව පරිවර්තනය වීමේ ඉඩකඩ අවුරමින් පාණිනී විසින් ව්‍යාකරණයට යටත් වුණු භාෂාවක් නිර්මාණය කිරීම නිසා තමයි ඒ කාරණය සිද්ධ වුණේ. එතකොට රාජසභා ආදී අධ්‍යාපන ශාලාවල, රාජසභාවල අධිකරණය සහ ශික්ෂිත සමාජය ආදී සීමා සහිත ස්ථාන කිහිපයක පමණයි සංස්කෘත භාෂාව භාවිතා කළේ. සාමාන්‍ය ජනතාවට මේ භාෂාව භාවිතා කිරීමේ අවස්ථාව නැති වුණා. ඒ තුලින් තමයි මේ මධ්‍යතන යුගයේදී පාලි ආදී ප්‍රාකෘත භාෂාවන් ඇති වෙමින් සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වෙමින් බොහෝ ආගම් හා දර්ශන දේශනා කරන ලද භාෂාවක් බවට පත් වෙමින් ගලාගෙන ගියේ. ඒක නිසා මෙන්න මේ සංස්කෘත භාෂාව සහ ප්‍රාකෘත භාෂා දෙක අතර ඇති ජනතාව අතර ඇති ප්‍රියතාවය පිළිබඳව ප්‍රශ්නය මෙතනින් ඔබට විසඳෙන්නට ඇති. ප්‍රාකෘත භාෂා ජනප්‍රිය භාෂාවක් බවට පත් වුණේ ඇයි කියන එකත් මෙතනින් ඔබට පැහැදිලි වෙන්නට ඇති. අපි බලමු මේ කල්ගත වීමෙන් හුරු පුරුදු අලුත් භාෂාවක් පහළ වීම සහ එය පැතිරී යාම කොතරම් දුරට සිද්ධ වුණාද කියන එක අපි ඊළඟ පාඩමකින් බලමු. නැවත ඊළඟ පාඩමෙන් හමු වෙනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය